කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රය මගින් සාමාන්‍ය පෙළ ගණිත විෂය 7 සඳහා ඉදිරිපත් කරන ජ්‍යාමිතිය පාඩම් පෙළෙහි 5 වෙනි පාඩම අපි ඉදිරිපත් කරන්නේ මෙම පාඩම චතුරස්‍ර සම්බන්ධයෙන්. චතුරස්‍ර කියන වචනය පාවිච්චි කරන්නේ බාහු 4කින් යුක්ත සංවෘත තල රූපයකට. දැන් මේ වචනේ කිව්වයින් පස්සේ ඔබට පේන මේ තිරපත මත පෙනෙන මෙම චතුරස්‍රය බාහු 4කින් යුක්තයි. මෙම චතුරස්‍රයත් බාහු 4කින් යුක්තයි. එහෙමනම් අපි චතුරස්‍ර කියලා හඳුන්වද්දී බාහු 4කින් යුක්ත සංවෘත රූපය බාහු 4කින් යුක්ත සංවෘත විශේෂයෙන්ම තල රූපය කියලා අපි කියන්නේ. මේක හේතුව අපි කඩදාසියක් මත වැනි තලයක් මත අඳින නිසා. එහෙමනම් බාහු 4කින් යුක්ත සංවෘත තල රූපය අපි හඳුන්වනවා චතුරස්‍රයක් කියලා. මෙන්න මේ චතුරස්‍ර දෙකේ යම්කිසි වෙනසක් ඇති බව ඔබට හැඟී යනවා ඇති. අපි දැන් බලමු මේ චතුරස්‍ර දෙකේ තිබෙන සුවිශේෂී ගුණාංග මොනවද කියලා. ඔන්න බලමු. දැන් බලන්න මෙම චතුරස්‍රය අපි නම් කරන්නේ උත්තල චතුරස්‍රයක් කියලා. මෙම චතුරස්‍රය හඳුන්වන්නේ අවතල චතුරස්‍රයක් කියලා. සාමාන්‍යයෙන් අපි කතා කරන බහුවස්‍ර පිළිබඳව බහුවස්‍ර කියන වචනේ පාවිච්චි කරන්නේ බාහු නැත්නම් අස්්‍ර බොහොමයක් යුක්ත රූපයක් හඳුන්වනවා බහු අස්්‍රය කියලා. සාමාන්‍ය අපි පාද 3කින් යුක්ත බහුවස්‍රය හඳුන්වනවා ත්‍රිකෝණයක් කියලා. පාද 4කින් යුක්ත බහුවස්‍රය හඳුන්වන්නේ චතුරස්‍රය කියලා. ඉතින් මේ විදිහට ගත්තම දැන් මෙන්න මෙතන තියෙන උත්තල බහුවස්‍රයක් මේ තියෙන්නේ, මේක අවතල බහුවස්‍රයක්. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෙළ ගණිතය සාකච්ඡා කරන්නේ මෙන්න මේ ආකාරයට තියෙන උත්තල බහුවස්‍ර පිළිබඳව විතරයි. ඒත් උත්තල බහුවස්‍රයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බහුවස්‍රයේ මධ්‍ය කොටසේ ඉඳලා බැලුවම සෑම මුල්ලක්ම ඉදිරියට નિરાගොස් තියෙන්න ඕනේ. ඒතර මේකට අපි කියනවා මේ ඔබ හරතු පහෙන් මේ දකින්න ස්ථානේ බලනකො එතනින් බැලුවම අපට පේනවා මේ බහුවස්‍ර වල තියෙන මුළු සියල්ලම එළියට නිරලා ගිහින් තියෙනවා. ඒකට අපි කියන්නේ උත්තල බහුවස්‍රයක් කියලා. මෙතන නම් විශේෂයෙන් කියන්න මට බහුවස්‍රය කියන වචනේ පාවිච්චි කරලා වඩා මම පාවිච්චි කරන්නේ චතුරස්‍ර කියන වචනය. චතුරස්‍ර කියන වචනය එක වෙයි උත්තල චතුරස්‍රය කියන වචනේ. මේ පැත්තේදී අපි දකින්නේ චතුරස්‍රයක්ම තමයි. හැබැයි මේක එක් අවස්ථාවේ මැද ප්‍රදේශයට අපි ගියාම ඉදිරියට නෙරුම් තුනක් තියෙනවා. නමුත් එක නෙරුමක් තියෙන ඇතුළට කාවැදීමක්. ඒ නිසා මේක අපි හඳුන්වන්නේ චතුරස්‍රයක් වුණත් අවතල චතුරස්‍රයක් කියලා. ඒකම කියන්න ඕනේ අපි අධ්‍යයන පොත් සාතික සාමාන්‍ය විභාගයේ සමග සම්බන්ධ වෙන පාඩම් මාලාවේදී චතුරස්‍ර කියන ගුණාංගය භාවිතා කරනවා නම් භාවිතා කරන්නේ උත්තල චතුරස්‍ර පිළිබඳව. නමුත් අපි මේ පේන චතුරස්‍රයවත් මෙන්න මේ ආකාර හරස් ඉරක් ඇඳොත් මෙතනින් අපිට පුළුවන් ත්‍රිකෝණ දෙකට වෙන් කරගන්න. එතකොට පුළුවන් ත්‍රිකෝණ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ නිසා චතුරස්‍ර කියන වචනේ පාවිච්චි කරනවා නම් අපි භාවිතා කරන්නේ මෙන්න මේ උත්තල ලක්ෂණයේ තියෙන චතුරස්‍රය. දැන් මේ චතුරස්‍රය මෙන්න මෙහිම අපි බලමු. අපි කලින් කතා කරා බාහු 4කින් යුක්ත සංවෘත තල රූපයක් කියලා. මේ සංවෘත කියන වචනේ අදහස් කරන්නේ මේ රූපයේ මේ බාහු එකිනෙක යා වෙලා තියෙනවා, කොහෙන්වත් කැඩිලා නැහැ. ඒක තමයි සංවෘත කියන වචනේ තේරුම. දැන් මේ බහුවස්‍රය මම නම් කරලා තියෙනවා අකුරු වලින් A B C D කියලා. සාමාන්‍යයෙන් අපි මේ ලක්ෂ නම් කිරීමේදී එක රටාවක අකුරු භාවිත කිරීම වඩා හොඳයි, පැහැදිලි. A B C D කියලා. මේක පාවිච්චි කරනවා P Q R S කියලා. දැන් මෙන්න මේ තියෙන චතුරස්‍රය කලින් සඳහන් කරා වගේ මේක උත්තර චතුරස්‍රයක්. මේ බලන්න. මේක නම් කරන්නේ ABCD චතුරස්‍රය කියලා. මේක නම් කරන්නේ PQRS චතුරස්‍රය කියලා. මේකේ විශේෂත්වයක් තියෙන මේ චතුරස්‍රය උත්තලයි. මේ චතුරස්‍රය අවතලයි. ඒ ලක්ෂණ දෙක හඳුනා ගන්න. ඒ වගේම
අපි සාමාන්‍යයෙන් කෝණ පිළිබඳව ඉගෙන ගන්නදී කෝණ නම් කිරීම කතා කළා. ඒකම ත්‍රිකෝණ ගැන කතා කරද්දී ත්‍රිකෝණ නම් කිරීම කතා කරා. මේ කතා කරන්නේ චතුරස්‍ර පිළිබඳව. චතුරස්‍ර වලදී අපි චතුරස්‍ර නම් කරනවා. සාමාන්‍ය ලක්ෂණය තමයි මේ විදියට කිසියම් අනුක්‍රමයක පිහිටන ආකාරයට අක්ෂර සටහන් කිරීම. A B C D P Q R S මේ වගේ ආකාරයක පාවිච්චි කරනවා. එසේ නොකරයි කියලා එතන වරදක් ඇති නැහැ. සමහරට ඕනනම් කෙනෙකුට මේක A B කියලා මේක P Q කියන්නත් පුළුවන්. එහෙම කියන්න පුළුවන් ගැටලුවක් නැහැ. කෙනෙකුට අවශ්‍ය දේ නම් කරන්න පුළුවන්. නම් කරාම එක්තරා රටාවකට ඕනේ මේ චතුරස්‍රය නම් කරන්න. A B C D කෙනෙකුට ඕන නම් එහෙම පුළුවන්. D A B C එහෙමත් කියන්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් මෙතනින් පටන් ගන්න C D B C D A B කියන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන වැඩි අපි තකිය යුතු වන්නේ නැහැ. එකිනෙකට යාවෙන්න අකුරු ටික කියන් යෑම අවශ්‍ය වෙන්නේ. හොඳයි. දැන් මේ තියෙන්නේ ඔබ තිරපත මත මම පුංචි වෙනස්කමක් කරා. බාහුව හතරකින් යුක්ත සංවෘත්තල රූප අතරින් උත්තල බහුවස්ත්‍ර පිළිබඳව පමණක් අපි සාකච්ඡා කරනවා. ඇයි එහෙම සාකච්ඡා කරන්නේ? සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ සැකසෙන්නේ උත්තල බහුවස්ත්‍ර පදනම් කරගෙන නිසා. අපි දැන් සාකච්ඡා කරමු චතුරස්‍රයක විවිධ අවස්ථා පිළිබඳව. මේ බලන්න. මෙන්න මේ චතුරස්‍රය මේක අපි නම් කළ තියෙන A B C D කියලා. ඔබට පේන ඇති පාද දිගින් සමාන නැහැ. දිගින් අසමානයි. කෝණත් විශාලත්වයෙන් අසමානයි. මේ තමයි සාමාන්‍ය චතුරස්‍රයක තියෙන ලක්ෂණය. ඒතකොට මෙතන ලක්ෂණය විදිහට තියෙන්නේ පාද හතරක් තිබීම, අභ්‍යන්තර කෝණ හතරක් තිබීම. එතකොට පාද හතර දිගින් සමාන වෙන්නෙත් නැහැ. කෝණ විශාලත්වයෙන් සමාන වන්නෙත් නැහැ. සාමාන්‍ය අපි කියනකොට බොහෝ වෙලාවට කෝණකින් අදහස් කරන්නේ අභ්‍යන්තර කෝණ කියන එක. මේ තියෙන්නේ මේකත් පාද හතරක් නැත්නම් බාහුව හතරක් තියෙන තල රූපයක්. මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ තල රූපය හඳුන්වලා තින්නේ ඍජු කෝණාශ්‍රයක් කියලා. ඍජු කෝණාශ්‍රයක විශේෂ ලක්ෂණ වෙන්නේ මේ සම්මුඛ පාද යුගල දිගින් සමානයි. මෙන්න සම්මුඛ පාද යුගලක් මේක දිගින් සමානයි. මෙන්න සම්මුඛ පාද යුගලක් මේ දෙක දිගින් සමානයි. මේ හැම කෝණයක්ම ඍජු කෝණී එහෙම නැත්නම් අංශක 90 කෝණ. ඒකම මෙන්න මේ සම්මුඛ පාද යුගල සමාන්තරයි. මේ සම්මුඛ පාද යුගල සමාන්තරයි. ඇයි සමාන්තර වෙන කෙනෙක් කියන්න ඕනේ? මෙන්න මේ කෝණේ අංශක 90යි මේ කෝණේ අංශක 90යි. එතන මේ අංශක 90යි 90 එකතු වුණාම හැදෙන එක සසුවක්. මේ තියෙන මිත්‍ර කෝණ දෙයක්. එහෙනම් මිත්‍ර කෝණ එක සසුවක් කියලා කියන්නේ මේ රේඛා දෙක සමාන්තරයි. අනිත් පැත්තට ගත්තොත් මේ පැත්තෙන් ගත්තොත් මේ රේඛාවයි අරගෙන මෙන්න මේ රේඛාවත් සංසන්දනය කරොත් මෙතන තියෙන මිත්‍ර කෝණ දෙයක් මේ විදියට මිත්‍ර කෝණ දෙක එකතු අංශක සසුවයි. එහෙනම් මේ රේඛා දෙකත් සමාන්තරයි. මම ඒ සඳහන් කළේ ඔබට අපි සමාන්තර රේඛා වීමේ ලක්ෂණය සහ එම ලක්ෂණ මේ කෝණවල ලක්ෂණ නිසා සමාන්තර රේඛා වීම පිළිබඳව මීට කලින් පාඩමක සාකච්ඡා කළ නිසා ඒ බව සිහිපත් කරමි. මේ තියෙන්නේ සමචතුරස්‍රය. බලන්න මේ සමචතුරස්‍රයේ පාද දිගින් සමානයි. ඒකම කෝණ සියල්ලම ඍජු කෝණී වෙනවා. සඳහන් නොකලට පාද යුගල සමාන්තර වෙනවා. සම්මුඛ පාද යුගල සමාන්තර වෙනවා. මේ තියෙන්නේ ත්‍රපීසියම කියන රූපේ. මේකේ සුවිශේෂී ලක්ෂණය තමයි සම්මුඛ පාද යුගලක් සමාන්තර වීම. ඒ වගේම සමාන්තර පාද යුගල දිගින් අසමාන වීම. මෙන්න මේ ලක්ෂණ තියෙනවා ත්‍රපීසියමක. දැන් ඔබට එහෙනම් පේනවා ඇති චතුරස්‍ර විවිධස්ථා කිහිපයක්. තවත් මේ විවිධස්ථා බලමු අපි. මේ තියෙන්නේ සමාන්තරාශ්‍රය කියන චතුරස්‍ර ගුණාංග ලක්ෂණය. දැන් මෙතන මේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමානයි. මෙහෙම ගත්තම මෙන්න මේ සම්මුඛ පාද යුගල දිගින් සමානයි. මේ සම්මුඛ පාද යුගල දිගින් සමානයි. ඒකම මෙන්න මේ සම්මුඛ කෝණ දෙක මේ තියෙන්නේ මේ දෙක විශාලත්වයෙන් සමානයි. මෙන්න මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි.
මේ ගුණාංග ඔබ දැන සිටිය යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි භාවිතයට ගනිත යුතු වෙනවා. මේකත් මේ වගේ රූපයක් මෙතන තියෙන්නේ රොම්බසය කියන වචනේ. රොම්බසය ගත්තම රොම්බසේ පාද දිගින් සමානයි. සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මෙන්න මේ ලක්ෂණේ තියෙන්නේ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මේ වචනේ ගැන නොසලකා හරින්න සකස් කිරීමේ විතුන් දෙයක් මේ තියෙන්නේ. ඒතකොට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. මෙන්න මේ ගුණාංග චතුරස්‍රයක් සතු වෙනවා. චතුරස්‍රයක් කියන පොදු ලක්ෂණය කියන්නේ බාහුව හතරක් තියෙන සංවෘත උත්තල රූපයක් අපි හඳුන්වනවා චතුරස්‍රයක් කියලා. මේ වගේ ගත්තම චතුරස්‍රයට විවිධ අවස්ථා 6ක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ අවස්ථා 6 නැවත වතාවක් ඔබට දර්ශනය කරනවා මේ ආකාරයට. මේ බලන්න මේ චතුරස්‍රයේ ලක්ෂණ පැහැදිලිව පේනවානේ. චතුරස්‍රය ගත්තා පාද දිගින් අසමානයි, කෝණ විශාලත්වයෙන් අසමානයි. මෙතනට ගියාම මේක පාද සමචතුරස්‍රයක් තියෙන්නේ පාද දිගින් සමානයි, කෝණ සියල්ලම ඍජු කෝණ, සමුඛ පාද යුගල සමාන්තරයි. ඒක බලන්න මතක තියාගන්න. මෙන්න මේ දක්වලා තියෙන්නේ අංශක 90 කෝණ ලකුණ මේ තියෙන්නේ. මේ තියෙන සමාන්තර රේඛා බව දක්වන ලකුණ. මේ රේඛා දෙක සමාන්තර නිසා අපි ඊස් එකක් යොදලා තියෙනවා. මේ රේඛා දෙක සමාන්තර බව පෙන්වන්න ඊස් දෙක යොදලා තියෙනවා. මේකත් එම වගේම අවස්ථාවක්. මේ ඊස් එක එක පෙන්වනවා. මෙතන මෙන්න ඊස් දෙක පෙන්වනවා සමාන්තර බව පෙන්වන්න. මේක සම්මුඛ පාද දිගින් සමානයි. මේ බලන්න මෙන්න මේ සම්මුඛ පාද දිගින් සමානයි. ඒකම කෝණ විශාලත්වයෙන් සමානයි. මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. ඊළඟට සම්මුඛ පාද යුගල සමාන්තරයි. මේ තියෙන සමාන්තර බව, මේ තියෙන සමාන්තර බව. මම මේකදී කෝණ නම් කර යන්නේ නැහැ. මේ විදිහට මොකද්ද මේ කෝණ නම කියලා මේ පැත්තටම මේ තියෙන්නේ PQRS කියලා නම් කරලා තියෙනවා. මේකේ පොදු ගුණය ඍජු කෝණාශ්‍රයක්. මේ කෝණ සියල්ලම අංශක 90 කෝණ. ඒකම සම්මුඛ පාද යුගල දිගින් සමානයි. මේ පේනවනේ මේ දෙක දිගින් සමානයි. මේ දෙක දිගින් සමානයි. සම්මුඛ කෝණ මෙතන ඊළඟට සම්මුඛ පාද යුගල සමාන්තරයි මේ. මෙන්න සමාන්තරයි. ඉතින් මේ ලක්ෂණය තමයි ඒකේ තියෙන්නේ. දැන් අපි ත්‍රිපිසියම ගැන හිතමු. ත්‍රිපිසියම ගත්තම අනිවාර්යයෙන්ම සම්මුඛ පාද යුගලක් සමාන්තර වෙන්න ඕනේ. මේකේ සම්මුඛ පාද යුගල වෙන්නේ මෙන්න මේ පාද යුගල. ඒ වගේම සම්මුඛ පාද යුගල දිගින් අසමාන වෙනවා. සම්මුඛ පාද යුගල මේ වගේ ගත්තම සමාන දිගින් සමාන වෙන්නේ නැහැ. මේ සමාන වෙනවා මේ. මේකේ සමාන වෙනවා. මේකේ සමාන වෙනවා. මේකේ සමාන වෙනවා. මේකේ සමාන වෙනවා. මෙතන සමාන වෙන්නේ නැහැ. ඔන්නේ පොදු ලක්ෂණ ටික මේ තිරපත මතින් ඔබට පුළුවන් පැහැදිලිව හඳුනා ගන්න. මේ ආකාරයට චතුරස්‍රයේ තියෙන විවිධ අවස්ථා පිළිබඳව. ඒ තමයි මේ කතා කරන ආවදේවල සාරාංශයේ සටහනක් ඔබට ඉදිරිපත් කළේ. දැන් මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න. චතුරස්‍ර පිළිබඳව ගොඩනගෙන සිද්ධාන්ත ගොඩනගන්නේ සමාන්තර සරල රේඛා සමග සම්බන්ධ වෙන අවස්ථා බහුල වෙන ආකාරයට. ඒ නිසා අපට මේ පාඩමේදී මේ සමාන්තර සරල රේඛා අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒවත් එක්ක අනුගත වෙන්නේ චතුරාශ්‍ර වල පොදු ලක්ෂණය තමයි සමාන්තරාශ්‍ර කියන පොදු ලක්ෂණය. ඒ නිසා අපිට මෙතන සිට අපි සාකච්ඡා කරන්නේ සමාන්තරාශ්‍ර පිළිබඳව. ඒ අපේ පළවෙනි අවශ්‍යතාවක් වන නිසා. බලන්න මේ දිහා අපි මේ ආකාරයට නම් කරලා තියෙනවා. සමාන්තරාශ්‍රයක් වන්නේ කවර ආකාරයේ හැඩයක් ගන්නා රූපද කියලා. මේ රූප 6න් 4ක්ම සමාන්තරාශ්‍ර ගුණයේ තියෙන අවස්ථා. නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
ඉතින් අපිට තියෙනවා මේ පාඩමත් එක්ක කතා කරන්න චතුරස්‍ර සමග බද්ධගත ප්‍රමේයයන්. ඒ වගේම ප්‍රමේයවල විලෝමයත් සමහර සම්බන්ධ වේවි. මම මෙතනදී මේ ප්‍රමේය සහ විලෝම කියන වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට ඔබට මේ පැහැදිලිව යමක් අවබෝධ කරගන්න හැකි ආකාරයට සාමාන්‍ය ගණිතයේ තියෙන වචනත් අඩු කරලා විස්තරාත්මකව කියලා තියෙන කරුණු කීපයක්. සාමාන්‍යයෙන් අපට මෙන්න මේ ගුණාංග ගැන අවධානය ගන්න වෙනවා. සම්මුඛ පාද යුගල සමාන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්. ඒකම මේ සම්මුඛ පාද යුගලකම සම්මුඛ පාද යුගල දෙකම වෙනවා. මේ යුගලය අනිත් යුගලය. සම්මුඛ පාද යුගලයක් සමාන වෙලා සමාන්තරත් වෙනවා නම් අපි මේ චතුරස්‍රය හඳුන්වනවා සමාන්තරාශ්‍රයක් කියලා. සමහර චතුරස්‍රවල විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. එහෙම වුණොත් ඒ චතුරස්‍රය හඳුන්වනවා සමාන්තරාශ්‍රයක් කියලා. ඒකම සමාන්තරාශ්‍රයක එක් එක් විකර්ණය සමාන්තරාශ්‍රය බෙදෙනවා වර්ගඵලයෙන් සමාන කොටස් දෙකකට. සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේද කරනවා. ඒකම අපිට යන්න වෙනවා චතුරස්‍ර ගැන කියන යනකොට වෘත්ත චතුරස්‍ර ගැන කතා කරන කොයිලාවක හෝ ඒ කතා කරන කොයියම මොහොතකදී අපි කතා කරද්දී වෘත්ත චතුරස්‍රයක සමුක්කෝණ පරිපූර්ණකයි කියලා කියන්න සිදු වේවි. ඒකම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීම සඳහා බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛකෝණට සමානයි කියන එකත් කතා කරන සිදු වේවි. මෙන්න මේ දේවල් ඔබට චතුරස්‍ර හා බද්ධගත ප්‍රමේය සහ ප්‍රමේයන්ගේ විලෝමයන් යටතේ කතා කරන සිදු වේවි. බොහෝ වෙලාවට ප්‍රමේය කියන වචනත් පාවිච්චි කරන්නේ. විලෝමය කියන්නේ යම් වෙලාවකදී එක ප්‍රමේයන් කියන දේ අනිත් පැත්ත හැරෙනවා අපි කියනකට විලෝමය කියලා. එම වචනේ පාවිච්චි නොකරත් ප්‍රමේය කියන වචනය පාවිච්චි කරන හැම ස්ථානයකදීම මේ පාඩමේ ප්‍රමේය කියන වචනේ පාවිච්චි කරලා තියෙන හැමතැනදීම විලෝමය පාවිච්චි කරන්නේ නැහැ වචනයක් විදියට. එහෙනම් අපි සාකච්ඡා කරන මෙන්න මේ ආකාරයට මේ ප්‍රමේය අංක කරන්නේ අද පාඩමට අනුගතව. එහෙම නැතිව මුළු පාඩම් මාලාවෙම තියෙන ප්‍රමේයන් නෙමෙයි. ඒ නිසා අද අපි චතුරස්‍ර කියන වචනේ යටතේ අංක කරන ප්‍රමේයන් කීපය චතුරස්‍රය කියන පාඩමට ගැලපෙන්න එහෙම නැත්නම් පාද හතරක් තියෙන ලක්ෂණේ තියෙන සංවෘත තල රූපයක් පාවිච්චි කරලා එතනින් හට කතා කරන සියලු දේවල් වලට මෙතන සිට පාවිච්චි කරනවා ප්‍රමේය අංක 1 2 3 4 විදියට එම ආකාරය ප්‍රමේයන්ගේ සියල්ල ගුණයක් නොවන බව සිහිපත් කරගන්න. මේ ප්‍රමේයයට තියෙන අපිට කතා කරන්න සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. මම අර උඩදී කියාගෙන ආව මේ කතාව. නමුත් මේ කතාව ඇත්තද කියලා අපි තහවුරු කරගන්න ඕන. සම්මුඛ කෝණ සමාන වෙනවා. එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. එහෙම නැත්නම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගත්තම එවාගේ දෙකට බෙදෙන හරියටම විකර්ණයක් මගින්. අනිත් විකර්ණයත් එහෙමයි. එක් විකර්ණයක් විතර අපි එකවරකට කතා කරන්නේ. අනෙක් විකර්ණය අනිත් තරම කතා කරන්නේ. එහෙම නැත්නම් මෙතන ත්‍රිකෝණ හතරක් හැදෙන එකයි වෙන්නේ. දැන් ඔය ප්‍රමේය සාධනය කරන කලින් ඔය මම සටහනක් යොදලා තිනවා. ප්‍රමේය සාධනය සඳහා ත්‍රිකෝණාංග සමය යොදා ගැනීම. ශ්‍රී ලංකා යුගල සරල රේඛා යුගලයක් සමාන්තර විට ඒවා යම් තීරක රේඛාවක් කියදෙන්නේ නම් එහිදී සාධන එකිනෙකට සමාන අනුරූප කෝණ යුගල හා ඒකාන්තර කෝණ යුගල සුදුසු පරිදි භාවිතයෙන් ත්‍රිකෝණාංග සාමය සිදු කරයි. එහි ඵල මත ප්‍රමේයයේ සත්‍යතාව සනාථ කරනු ලබයි. මම මෙහෙම කියන්න හේතු උනේ මෙතන මේ තියෙන සමාන්තර රේඛාත් එක්ක බද්ධගත වෙලා. පටන් ගන්නදිම කිව්වා. දැන් සමාන්තර රේඛාත් එක්ක තියෙනවා නම් යම් කිසි වෙලාවකදී මේ කතා කරන සමාන්තරාශ්‍රයක් අනිවාර්යයෙන්ම මුල්ලෙන් මුල්ල යාකරන සිද්ධ වුණොත් මෙහෙම මෙතන හැදෙනවා මේ මුල්ලෙ මුල යාව නිසා ඒකාන්තර කෝණ අනිවාර්යයෙන්ම හැදෙනවා. මේ මුල්ලෙන් මුල යා කරත් එහෙමයි. ඒතර ඒකාන්තර කෝණ සමාන වෙනවා මේ සමාන්තරාශ්‍රයේදී. මොකද හේතුව මෙන්න මේ පැත්තෙන් ගත්තොත් මේ AD පාදයයි මෙහෙම ඇවිල්ලා BD විකර්ණ වෙනවා BC පාදේ. එහෙම ගත්තම එතන හැදෙන්නේ Z අකුරු හැඩයක්. එහෙම නැත්නම් ඒකාන්තර කෝණ. මේ දෙක සමාන්තර නිසා ඒකාන්තරව සමානයි. ඉතින් එන්නේ ලක්ෂණය පාවිච්චි කරනවා ප්‍රමේය සාධනය කරන ගියාම. දැන් මේ ප්‍රමේය සාධනය කරන අවස්ථාව.
දැන් අපි කියා ගන්න ඕනේ ප්‍රමේය තියෙන විදියට සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. එක් එක් විකරණය මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලයේ සමච්ඡේදනය කරයි. මෙන්න මේ කරුණු තුනක් අපි සනාථ කරගන්න ඕනේ, ඔප්පු කරගන්න ඕනේ, සාධනය කරගන්න ඕන. ඉතින් එහෙනම් මේකට මොකක්ද අපි ගන්න තීරණය? මම පාඩමේ පටන් ගන්න සඳහන් කළා අපි යොදාගන්නේ ත්‍රිකෝණාංග සාම්‍ය කියලා. එහෙනම් අපි බලමු අපිට මෙන්න මේ රූපෙ දීලා තියෙනවා. මේ වගේ රූපයක් ඔබ ඇඳ ගන්න දක්ෂයෙක් වෙන්නත් ඕනේ. මොකද හැම වෙලාවෙම මේ රූපත්වය බලාපොරොත්තු වෙන්න එපා. ඔබට පුළුවන් වෙන්න ඕනේ ගුණාංග සමාන්තරාශ්‍රයක්. එහෙනම් ඒක ඒ ගුණාංග ටික ලකුණු කරගෙන මේ විදියට අකුරු හතරක් දාගන්නවා. මෙතන කියනකොට සමාන්තරාශ්‍රයක් කියනවනේ. එහෙනම් අපි දන්න සමාන්තරාශ්‍රයක තියෙන මූලික පොදු ලක්ෂණය තමයි රේඛා සම්මය චතුරාශ්‍රයේ පාද නැත්නම් බාහු සම්මුඛ ඒවා සමාන්තර වෙනවා. මේ එක විතර ලක්ෂණය තියෙන. වෙන ලක්ෂණයක් නැහැ සමාන්තරාශ්‍රයක් කියන්නේ. මේක මම දෙකට බෙදලා තිනවා. ඇයි දෙකට බෙදුවේ? මෙන්න මේ පස්සේ කියන තුන්වෙනි එකේදී කියනවා එක් එක් විකරණය වගේ සමාන්තරාශ්‍ර වර්ගඵල සමච්ඡේදනය කරයි කියලා. එහෙනම් මට මේකත් අවශ්‍ය වෙනවා. හොඳයි. මෙන්න බලන්න தත්ත්වය. මෙන්න தත්ත්වය ABCD සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයේ AB සමාන්තරයි DC මේ තියෙන්නේ. මේ AB සමාන්තරයි DC මම මේ වචනේ පාවිච්චි කරන්න හේතුවක් උනේ සාමාන්‍යයෙන් AB මෙන්න DC. හරිනේ. AB DC සමාන්තරයි. ඊළඟට හා AD මෙන්න AD මෙන්න BC සමාන්තරයි. ඒක තමයි අපි ළඟ තියෙන ලක්ෂණය. මොකද හේතුව මේක සමාන්තරාශ්‍රයක් නිසා මෙන්න මේ ලක්ෂණ විතරමයි අපිට තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණය, මේ ලක්ෂණය. වෙන දෙයක් නැහැ. අපි අර මෙතන කතා කරන නිසා මේ වර්ගඵල දෙකට බෙදෙන කතාව මේ රේඛාව අඳ ගන්න වෙනවා. ඒතර මේ කරුණු තුන සනාථ කරගන්න ඕනේ. මොකද්ද සනාථ කරගන්න ඕනේ? මුලින් එකකින් කියන සම්මුඛ පාද සමාන. එහෙනම් සම්මුඛ පාදය මේකනේ මෙන්න. AB සමානයි DC වෙන්න ඕන මෙන්න. මෙන්න සම්මුඛ පාද යුගලයක් ඒකෙදී ඉන්නේ AD සමානයි BC වෙන්න ඕන. මේක තමයි එකක්. ඊට සම්මුඛ කෝණ සමානයි. එහෙනම් මෙන්න මේ B කෝණයයි D කෝණය සමාන වෙනවනේ මේ ABC ADC ABC ADC මේ කෝණ දෙක සමාන වෙනවා. ඒ වගේම තව තියෙනවා මෙතන සටහනේ අඩුපාඩුවක් තියෙනවා ලියද්දී ඔබට කියනවා මේක අනිත් පැත්තට DAB නැත්නම් BAD සමානයි DCB කියලා. ඒ සමාන යුතු වෙන්නේ අපි මෙතන පුංචි දෝෂයක් වෙලා තියෙන කෙම තිබුණා මේ. දැන් ඊළඟට ABC ත්‍රිකෝණය සමානයි ADC ත්‍රිකෝණ බව මෙන්න මෙතන කියන්නේ මේ ත්‍රිකෝණ දෙක සමානයි කියලා කියන්නේ අදහස් කරන්නේ වර්ගඵලය සමානයි කියන එක. මෙන්න මේ වචනේ. මේ ත්‍රිකෝණ ලකුණු දාලා මේ වගේ ලිව්වොත් අදහස් කරන්නේ සමානයි කියලා. දැන් මෙතන AC ලක්ෂයාකරණ කියලා මම මෙතන සඳහන් කරගත්තා. හේතුව අපේ මෙන්න මෙතනින් ඉඟියක් අපිට දෙනවා වර්ගඵලය සමාන බෙදෙනවා කියන කොට විකර්ණය දින්න ඕන කියලා පෙන්නනවා මේ. විකර්ණයෙන්ද. ඒක මම සඳහන් කරා අපේ සාධනයේදී නිර්මාණයක් විදියට AC ලක්ෂයාකරණ ඒකමාසී ලක්ෂයාකරණ. දැන් මට සාධනේ මම ගන්නවා මේ දෙක ඔප්පු කරන්න. මට මොකක්ද තියෙන ලක්ෂණ AC පාද පොතුයි මෙන්න. ඊළඟට මෙතන CAB කියන්නේ මෙන්න මේ කෝණේ. මෙන්න මේ කෝණේ. මේක සමාන වෙනවා මේ පැත්තට මෙහෙම ACD. ඇයි සමාන වෙන්නේ? ඒකාන්තර කෝණ නිසා. තව තියෙනවා ACB. මෙන්න මේ කෝණය සමාන වෙන්නේ DAC කෝණයට. DAC. එතකොට අපිට මෙන්න මේ කෝණයට මේක සමානයි. මේ කෝණයට මේක සමානයි. මේ පාදේ පොදුයි.
එහෙමනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අංග සම නිසා අපට පුළුවන් මේ අංග සම අවස්ථාවත් කියන්න. මේ පැත්තේ කෝණයක් සහ පාදයක් වශයෙන් අපට කියන්න පුළුවන් කෝණය පාදේ. විද්‍යාංග සමය කියලා කියන්න පුළුවන්. එතකොට ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ මොකද වෙන්නේ? අංග සම වුණාම මෙන්න මේ කෝණේ අපි මේකට සමානයි කියලා. එහෙනම් මේ කෝණට ඉදිරියෙන් තියෙන මේ පාදය AD පාද සමානයි මේ ඉදිරියෙන් තියෙන එක BC පාදේ. සමාන කොණ සම්මුඛ පාද. ඒතර ඒ ලක්ෂණය අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන කියන සම්මුඛ පාද සමාන වේ කියන කතාව අපිට ගන්න. සම්මුඛ පාද සමාන වේ. ඔන්න මේ කරුණ හරි. අනිත් පැත්ත ගත්තොත් අනිත් පැත්ත සමානයි. ඊළඟට මෙන්න මේ කෝණ දෙක අපි අරන් තියෙනවා. ABC කෝණේ ADC කියන මේ සම්මුඛ කෝණ දෙකක් තියෙන්නේ. ඔබට පේනවා මේ කෝණ දෙක අංග සම වීම නිසා මෙන්න පොදු පාද ඉස්සරහින් දෙකම තියෙන්නේ ඒ දෙක සමාන වෙනවා. සමාන පාද වල සම්මුඛ කෝණ සහ සමාන වෙන්නේ. නමුත් මෙතනින් කියනවා සම්මුඛ කෝණ සමාන එක මෙන්න එක ඔප්පු වෙනවා. කරුණු දෙකයි. ඊළඟට මේකයි වර්ගඵලයෙන් සමාන වෙන්නේ ඇයි? ත්‍රිකෝණ දෙක අංග සම නිසා. එහෙනම් මෙන්න තුන්වෙනි කාරණේ. මේ 1 2 3 කියලා මම යොදපු කරුණු තුන මෙතන මේ යොදලා තින්නේ ඔබට අංග සම නිසා මේ කරුණ මෙන්න මේ කරුණ සිදු වෙනවා. ඒතර පැහැදිලිව මේ දේවල් ඔබ අවධාරණයට ලක් කරගන්න ඕනේ. මම ගැටලුවක් ඔබට ඉදිරිපත් කරන මේ ආකාරයට මෙන්න මේ තියෙන සමාන්තර ආශ්‍රයේ ඔය කියන විදිහට පාද සමාන්තරයි. අපි මෙන්න මේ කරුණු ටික ඔප්පු කරලා දෙන්න. හොඳින් මේ කරුණු අවධානයට ලක් කරන්න. මේ ගැටලුව EFGS සමාන්තරාශ්‍රයේ EF සමාන්තරයි HG හා FG සමාන්තරයි EH වේ. EF සමාන HG හා FE සමාන EH බව EFG කෝණය සමානයි EHG කෝණය හා FGH කෝණය සමානයි FEH කෝණය බව EFG ත්‍රිකෝණය සමානයි EHG ත්‍රිකෝණය බව තමයි ගැටලුවෙන් දක්වන්නේ සොයන්න. මෙතන ඉංගියක් ඔබට ලබා දීලා තියෙනවා. භාවිතා කරන ප්‍රමේය කුමක්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. මෙන්න මේ කියන ප්‍රමේය තමයි ඔබට භාවිතා කරන්න සිදු වෙන්නේ. ඔන්න එනම් එම කරුණ දර්ශනපතේ මම ඉවත් කරනවා. අපි තව ප්‍රමේයක් කරා යමු වෙන මේ ආකාරයට. මේ ප්‍රමේය තියෙන්නේ සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්තරාශ්‍රයකින් ලක්ෂණ ඔබෙන් දන්නවා. මේ ලක්ෂණය මෙතන තියෙන සමාන්තර බව මෙන්න සමාන්තර බව. ඒ නිසා ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්. එතකොට අපිට කියනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය කියලා අපි කියනවා. මෙන්න විකර්ණ දෙක. DB කියන විකර්ණයක්, CA කියන විකර්ණයක්. මේ දෙක කැපෙනවා. මෙතන මම O ලක්ෂිත කැපෙනවා. අපිට කියන්න ඕන මෙන්න මේ දුරවල් දෙක සමානයි කියන්න ඕන. මේ දුරවල් දෙක සමානයි කියන්න ඕන. එහෙම කිව්වොත් හරි. එහෙනම් අපි දත්තයේ වශයෙන් අපිට දීලා තියෙන එකම දේ සමාන්තරාශ්‍රයේ විකර්ණ දැන් මෙතන මගෙන් අඩුවක් වෙලා තියෙනවා ලියද්දී සමාන්තරාශ්‍රයේ AC හා BD විකර්ණ සමාන්තරාශ්‍රයේ AC හා BD විකර්ණ O හිදී ඡේදනය වේ. අන්නේ විදිහට මේක හදාගන්න. මේ ටයිප් සෙටින් කිරීමේදී අර ඉංග්‍රීසි අකුරු නැවත හොයන්න ගියා තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ.
සාධනය කළ යුතු. මොකද සාධනය කළ යුතු මෙන්න මේවයි AO සමානයි OC බව. සමච්ඡේදන වෙනවා මේක සමාන වෙන්න එපයි. මේ දෙක සමාන වෙන්න ඕන වෙනවා නම් එතකොට DO සමානයි OB බව. සාධනය සඳහා අපි කරන්නේ අංග සාම්‍ය. මෙන්න බලන්න. මම මෙතන තෝරාගෙන තියෙනවා AOD ත්‍රිකෝණය. AOD මෙන්න මේ ත්‍රිකෝණය හා BOC ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ තමයි හඳුනාගෙන තියෙන්නේ. තෝරාගෙන තියෙන්නේ. ඔබට අවශ්‍ය නම් මේ ත්‍රිකෝණ දෙක අරන් මේක නැවත වතාවක් ඔප්පු කරගන්න පුළුවන් ඇත්තද කියලා. එතකොට ඔබට ඒක එක්තරා විදිහේ පැවරුම ඔබටපත් වෙනවා. මම ගත්තේ මේ දෙක. දැන් බලමු. මම කියනවා මෙන්න මේ AD සමානයි BC. මේ AD සමානයි BC. ඇයි එහෙම වෙන්නේ? කලින් ප්‍රමේයක අපි කතා කරලා තියෙනවා සමාන්තර ආශ්‍රයක් කියන එකේ පොදු ලක්ෂණය සම්මුඛව සමානයි කියලා. එහෙනම් සමාන්තර ආශ්‍රයක් ගැන කතා කරන්නේ. එහෙමනම් සමාන්තර ආශ්‍රයක සම්මුඛව සමානයි කියන පොදු ලක්ෂණය වාචික කරා මෙන්න. ඒතර මේකයි සමානයි. ඊළඟට මට මෙන්න මේ කෝණය ගත්තම මේක මේකට සමානයි. මේ කෝණය මේකට සමානයි. ADO කෝණය සමානයි OBC මෙන්න මේ කෝණය. හරිනේ. ඇයි එහෙම වෙන්නේ? මේ කෝණ දෙක පිහිටලා තියෙන්නේ සමාන්තර රේඛා යුගලය තීරක රේඛාන් කැපිලා ඒකාන්තර කෝණ හැදෙන ආකාරයට. ඊළඟට මෙන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ. එහෙමනම් මේ ත්‍රිකෝණයයි අංග සම වෙනවා කෝකෝපා අවස්ථාවෙන්. කෝකෝපා අවස්ථාව. මොකද මෙන්න මේ කෝණයට ඉදිරියෙන් සමාන පාත තියෙනවා. මේ ඊට සමාන කෝණ ඉදිරියෙන් මේ පැත්තට සමාන පාත තියෙනවා. ඒ නිසා අපේ අංග සම අවස්ථාව කෝකෝපා කියලා තියෙන්නේ යම්කිසි ත්‍රිකෝණයක් කෝණයක් සහ පාදයෙන් අංග සම කරනවා නම් අපි යොදා ගන්න පාදයට එක පාදයක් තියෙන්නේ පාදයට ඉදිරියෙන් තියෙන කෝණය අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. මේ ලක්ෂණය තියෙනවා මෙතන. සමදීප මේ මෙතෙන් තියෙන මේ ප්‍රතිමුඛ කෝණනේ. නිසා මේ ලක්ෂණෙත් තියෙනවා. එහෙමනම් අපට කෝකෝපා අවස්ථාවෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. අංග සම වුණාට පස්සේ සාමාන්‍යයෙන් අංග සම ත්‍රිකෝණ දෙකක තියෙන සමාන ලක්ෂණ වලට ඉදිරියෙන් තියෙන ලක්ෂණ සමාන. උදාහරණයක් ගත්තොත් අපි මෙතන කතා කළා මේ ඒකාන්තර කෝණ ගැන. එතකොට අපිට ඒකාන්තර කෝණ කතා කරන නිසා මෙන්න මේ ඒකාන්තර කෝණ ඉදිරියෙන් තියෙන මෙන්න මේ පාදේ. ඒ කියන්නේ DO පාදය මෙතන තියෙන මේ ඒකාන්ත සමාන මේක OB පාදය සමාන. මේ තියෙන ඒ කරුණ ඒ කතාවක්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම අනිත් සමාන්තර බව යොදාගෙන මේක කියන්න පුළුවන්. එහෙමනම් අපිට මෙතෙන්දි මේ තියෙන කරුණු තුන සනාත වෙනවා. කරුණු තුන සනාත වෙනවා. විශේෂයෙන් කරුණු දෙක මෙතන තියෙන්නේ සමච්ඡේදනය වෙයි කියන කරුණනේ ප්‍රධාන කරුණ ඒකනේ. ඒතර මෙතනදී මේ විදියට AO සමාන OC කියන්නේ මේ දුරවල් දෙක සමානයි. එහෙමනම් O ලක්ෂය නිසා මෙන්න මේ දුරයි සමාන වුණා කියලා කියන්නේ AC කියන පාදය මේ O ලක්ෂය නිසා සමානව දෙකට බෙදලා තියෙනවා. අනිත් පැත්ත ගත්තොත් මෙන්න මේ DB පාදය O ලක්ෂය නිසා මේ මෙතන කියන කතාවේ මේ කියන්නේ සමානව දෙකට බෙදලා තියෙනවා. එහෙමනම් මේ විකර්ණය සමච්ඡේදනය වුණා. මේ විකර්ණය සමච්ඡේදනය වුණා. ඔක තමයි අපිට කියන්න තියෙන දේ. ඒ සම්බන්ධ ගැටලුවක් මේ තියෙන්නේ. දැන් මම ඉදිරිපත් කිරීමක් කරනවා. මේ WXYZ කියන සමාන්තර ආශ්‍රයයක්. එහි මේ මෙතන පෙන්ලක් තියෙනවා. ඒත් ලියලක් තියෙනවා XY සමාන්තරයි WZ XW සමාන්තරයි YZ එහෙම කියලා තියෙන කියන් දෙකුත් නැත්නම් මේ පේනක් තියෙනවා. අපිට කියනවා
XO සමානයි XO සමානයි OZ බවත් YO සමානයි OW බවත් පෙන්වන්න. ඔබට ඉඟියකුත් දීලා තියෙනවා භාවිත ප්‍රමේය සමාන්තරාශ්‍රීකරණ එකිනෙක සමච්ඡේදන වේගින් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙනම් මේක තිරපත මත දිස්සුණු කාලයේ ප්‍රමාණවත් වේ ඔබට මම ඊළඟ පියවරට යනවා. මේ ප්‍රමේයන් කියන්නේ චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයකි. ඔන්න දැන් අපි එන්නේ චතුරාශ්‍ර පැත්තෙන්ද දැන්. ඉස්සරින් ආවේ මම සමාන්තරාශ්‍ර පැත්තෙන්දලා. චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරක් තියෙනවා. අපිට කියනවා චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම්. දැන් ඇත්තෙන්ම මේතන ඔබට දැක් ගන්න අවශ්‍ය නිසා මේ සලකුණු යෙදුවා. නමුත් බැලුමට ඔබට පෙරදි මේවා ඒ තරම්ම සමාන බවක් නෑ වගේ පෙනේවි. ඒක කමක් නෑ. අපි තර්කයේ තුල ඉදිමු. මෙතන මේ ගැන හිතන්න එපා. මේක මම දැන් මේකයි මේ දිග ගැන නිකන් හිතන්න එපා. දිග අඩුද වැඩිද කියලා. දැන් අපි දත්තේ තියෙන්නේ ABCD කියන චතුරාශ්‍රයක්. ඔන්න ABCD චතුරාශ්‍රය. අපිට කියනවා මේ සම්මුඛ පාද සමානනේ. මේ සම්මුඛ පාද සමානයි. AB සමානයි DC. හා BC සමානයි AD. සාමාන්‍ය අපි ප්‍රමේයක් ඔප්පු කරන ගියාම මෙන්න මේ වගේ සමාන ලක්ෂණ දාගන්න ඕනේ ඒ තැන් වලට කිසියම් සලකුණක්. සාධනය කළ යුතු මොකක්ද? ABCD සමාන්තරාශ්‍රයක් බව. මේ එකනේ කියන්නේ. ඊළඟට අපිට මේ නිර්මාණයක් යොදා ගන්න වෙනවා. මම මේ කඩේලක් දැන් මේකයි. AC සරල රේඛාව අඳින්න. සමහර අය මේක ලියනවා AC ලියලා යාකරණ කියලා දානවා. AC යාකරණ කියලා. මම මෙතන ලියලා තියෙන AC සරල රේඛාව අඳින්න කියලා. එතකොට අපි දැන් යමු සාධනය. දැන් මට සාධනය කරන්න තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියාගත්තොත් තව බොහෝ දේවල් අපිට හමු වෙයි. දැන් බලමු පුළුවන්ද කියලා. බලන්න මේ AB සමානයි DC. AB සමානයි DC. ඒක එන්නේ දත්තෙන් මේ. දත්තේ තියෙන AB සමානයි DC කියලා. ඒ වගේම මෙතන තියෙනවා BC සමානයි AD කියලා. ඒකත් දත්තෙන් එන්නේ. එතකොට මේ පාදයට මේ පාද සමානයි, මේ පාදයට මේ පාද සමානයි. දත්තෙම තියෙනවා. මේ පාදේ නම් පොදු පාදේ. හරි? මේක පොදු පාදේ. එහෙමනම් අපට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් අවස්ථාව පා අවස්ථාව. ඒකම මේ ත්‍රිකෝණාංග සාමය නිසා අපට ලැබෙනවා අතිරේක ප්‍රතිඵල. බලමු මොනවද කියලා ලැබෙන්නේ. මේ පාදයට ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණයයි මේ පාදයට ඉදිරියෙන් තියෙන මේ කෝණයයි සමානයි. එහෙම වෙනවා. මේකදී මේකයි මේක සමානනවා අංග සාමිලයන් ප්‍රතිඵල අනුව. ඒ වුණාට මේ කෝණ දෙක බලන්න හොඳින්ම මේ අපි ගත්ත දැන් මේ කෝණයයි මේ කෝණය සමානයි. එතකොට මේ කෝණ දෙක පිළිරන්නේ කොහොමද? ඒකාන්තර කෝණ විදියට. එහෙනම් මේක ඒකාන්තර කෝණ වෙනවා නම් මම එහෙම ලිව්වා. අනිත් පැත්තත් එහෙමනේ. මේකයි මේක මේ පල්ස මේක මේ ඉස්සරහා මේක එහෙම යන්නේ. එතනත් ඒකාන්තර කෝණ. එහෙනම් අපට මේ රේඛා දෙක සමාන්තරයි. එතන ඒකාන්තර කෝණ මේ දෙක සමාන්තරයි. එතන ඒකාන්තර කෝණ. අපිට දිග ගැන කතා කරන්න ඕනේ දැන්. දිග ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට සම්මුඛ පාද යුගල වලින් සමාන්තර නිසා ABCD චතුරාශ්‍රය සමාන්තරයක්. අපිට කෙලින්ම කියන්න පුළුවන් සමාන්තරාශ්‍රය කියන පොදු ලක්ෂණය තමයි සම්මුඛ පාද යුගල සමාන්තර වීම. ඇත්තට මේ කරුණ ඔප්පු වෙනවා. එහෙනම් අපට වෙන කරුණක් ඉතුරු වෙන්නේ නැහැ සාකච්ඡා කරන්න ඉතින්. එනි මේ ගැටලුවේදී ඒකම යොදාගෙන ඔබට පුළුවන් මේ ගැටලුව දිහා බලලා තීරණය කරන්න. පරමාත්මය කාලේ. දැන් මේ තියෙන්නේ චතුරස්‍රයන් තව එකක්. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. ඒත් චතුරස්‍රයක් නම් පාද හතරයිනේ. ඉතින් ඔන්න පාද හතරක් තියෙන ABC චතුරස්‍රය තියෙනවා.
එතන කියනවා සම්මුඛ කෝණ සමානයි කියලා. එහෙමනම් අපිට මම නිල් පැහැයෙන් දක්වලා තියෙන B කෝණය D කෝණය රතු පැහැයෙන් දක්වලා තියෙන A කෝණය C කෝණය. මොකද අපිට උත්තල බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ අවශ්‍ය නම් තනි අකුරකින් නම් කරන්න පුළුවන්. ABC නොකිය B කෝණය කියලා කියන්න පුළුවන්. හොඳයි. අපිට දැන් ඔප්පු කරගන්න ඕන මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණ සමානයි කියලා. අර හිතලා චතුරස්‍රයේ සමාන්තරස්‍රයක ඔප්පු කරගෙන යන්න. අපි එහෙනම් අපේ දත්තේ සඳහන් කරා මේ විදියට ABCD චතුරස්‍රයේ මෙන්න මේ තියෙන ABCD චතුරස්‍රය ABCD චතුරස්‍රයේ ABC කෝණය සමානයි ADC කෝණය. ABC කියන්නේ මේ කෝණය ADC වෙන්නේ මේක නේද? පැහැදිලි බලන්න. සමානයි. හා මේ කෝණය නම් කරලා තින්නේ BAD මේක BCD. මෙන්න අපි ළඟ තියෙන தත්ත්වය. සාධනය කළ යුතු වෙන්නේ ABCD චතුරස්‍රයේ සමාන්තරස්‍රයක් බව. ඉතින් අපිට මේකෙදි කියන්න පුළුවන් හොඳම දේ වෙන්නේ මේ මිත්‍ර කෝණ අපිට පේනවා ඇති මේ කෝණ දෙක පැහැයන් දෙකකින් තියෙන්නේ. මේ මිත්‍ර 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 කෝණ වල එකතුව 180ක් වුණොත් අංශක වලින් අපිට පුළුවන් කියන්න ත්‍රිකෝණ මේ දෙක සමාන්තරයි කියලා. එහෙනම් වෙන්නේ නැත්තම් මේක සමාන්තර නැහැ. මොකද සමාන්තර වුණත් නැතත් අපිට පුළුවන් තීර්යක රේඛාවක් තියෙන්න පුළුවන්. රේඛා දෙක කැපෙන්න පුළුවන් තීර්යක රේඛාවක්. ඒ නිසා හැම විටම සමාන්තර රේඛාව වෙන්න ඕනේ නැහැ තීර්යක රේඛාවක් කැපීමට. දැන් මෙන්න මේ දෙක මේ කැපුණු තීර්යක රේඛාව මේ දෙක සමාන්තර රේඛාවක් වෙනවා නම් මේ කෝණ දෙක එකතු වෙලා සසු වෙන්න ඕනේ. අපි ඒක ඔප්පු කරගත්තොත් හරි. ඒ කියන්නේ අපි ඔප්පු කරන ඕන මේ චතුර සමාන්තරස්‍රය බව. අපි අනිත් පැත්තෙන් කතා කරොත් මිත්‍ර කෝණ යුගල පරිපූර්ණක බව උන අපි ඔප්පු කරගන්න. පැහැදිලිනේ? මෙතනදී අපේ බලාපොරොත්තුව ABCD චතුරස්‍රය සමාන්තරස්‍රය බව ඔප්පු කරගන්න. අපිට මෙතින් රූපයෙන් පේනවා අපට තියෙන්නේ මේ කරුණු හතර. එහෙනම් අපට යොදා ගන්න වෙන්නේ මෙන්න මේ මිත්‍ර කෝණ එකතු අංශක 180යි කියලා ගන්න පුළුවන් නම් පරිපූර්ණකයි කියලා ගන්න පුළුවන් නම් හරි. මෙන්න මේක බලාපොරොත්තු වෙන්නේ. එහෙමත් නොවේ නම් අපි කෝණ වලින් කිව්වොත් ABC කෝණය මෙන්න මේ කෝණය ඊළඟට BAD කෝණය මෙන්න මේ කෝණය එකතු කරම අංශක 180ක් වෙන්න ඕන. එසේ නෙවෙයි නම් මේක හතරක් කියලා වරින් වර මම මේ දෙකයි ලියලා තියෙන්නේ. මේක හතර වතාවක් ලියලා ආකාර හතරකට මේක මේ දෙක හතර වතාවක් ලියද හැකි. මම අරන් තියෙනවා මේ විදියට ABC ධන එකතු කිරීම BAD එකසසුවක් බව. එහෙම එකක් කියන්න පුළුවන්. හා BCD මෙන්න මේ කෝණය එකතු කිරීම ADC මෙන්න මේක එකසසුව බව. එතකොට අපිට මේ විදියට මෙහෙම ගත්තම මෙතන මෙන්න මේ කෝණ දෙක එකතුව 180 වුණොත් මේ දෙක සමාන්තරයි. මේ දෙක 180 වුණොත් එකතුව මේ දෙක සමාන්තරයි. හරිනේ හිතලා බලන්න මම කිව්ව විදිය. එතකොට අපි දැන් මේ සාධනෙට යන්නේ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එක්ක අංශක 360 කියලා පැහැදිලිව දැනගන්න. මේක ත්‍රිකෝණ දෙකට වෙන් කරන්න පුළුවන්. ත්‍රිකෝණ එකක 180යි අංශක. එහෙනම් චතුරස්‍රයක් ගත්තම අංශක 360යි. මම කියන්න මම මේ කතා කරන්නේ උත්තර චතුරස්‍රයක් පිළිබඳව අවතල චතුරස්‍ර සම්බන්ධයෙන් මේ නිගමනය වැරදි. එතනට යන්න එපා. හරි ABC කෝණය කියන්නේ මේක එකතු කිරීම BCD කෝණය මේක එකතු කිරීම ADC කෝණය මේක හරි ADC මේක
එකතු කිරීම BAD. BAD කියන්නේ මේක. මෙන්න මේ කෝණ හතර එකතු අංශක 360. දැන් අපි මේකේ තියෙනවා අපිට මේ ගණනුව කරගෙන යන ගියාම මෙන්න මේ කාරණේදී හොඳට බලන්න අපි ලියලා තියෙනවා මෙතන ABC ධන BAD අංශක 180 බව අපි හොයාගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. මේ කරුණත් හොඳින් අවධානය කරගන්න. මෙන්න මෙතන අපි ඇයි ABC එකතු කිරීම BAD ලිව්වේ? ඔබ දැන් අවධානය ලක් කර යුතු නෙමෙයි. තිබුණේ BCD නේ. ඔබ හොඳින් බලන්න මේ කතාවේ කියන්නේ මොකද්ද? සම්මුඛ කෝණ සමාන නම් කියලා. එහෙනම් මම මේ BCD කියන කෝණය ගත්තොත් මෙන්න BCD මේක සමානයි වෙනවා විතර මේකට. එහෙමනේ කියන්න වෙන්නේ. එහෙනම් මට BCD වලට BAD ලිව්වා. ඔන්න ඔය කරුණ පාවිච්චි කරලා හොඳින් බලන්න මම මෙතන මේ කෝණය ABC මේක BCD වෙනකොට BAD මෙතන ADC වෙනකොට ABC මෙතන BAD ට BAD කියලා මෙන්න මෙතන පුංචි වෙනසක් කරා මෙන්න මේ කෝණ දෙක අලුතෙන් අපි මේක රින්ගෙව්වා. හොඳට බලන්න මේ උන්දේ මේ දෙක සමාන නිසා මේ දෙක සමාන නිසා දැන් බලුවම් පේනවා එකම කෝණේ දෙවතාවක් ලියවිලා තියෙනවා මේ මම මේ කියන ක්‍රමයේ තුලම හැඳින්වෙන්න එපා මොකද ඔබට මේ කෝණ දෙක තුරත හැකි මේ දෙක තුරත හැකි මේ දෙක පුළුවන් මම ගත්ත විදිහ මේ දැන් ගත්තම මට පේනවා ABC කියලා කෝණ දෙකක් තියෙනවා එහෙනම් එකතු වුණොත් ABC වගේ දෙගුණයක් BAD කියලා කෝණ දෙකක් තියෙනවා එකතු වුණොත් BAD කියන වගේ දෙකක් මේ පැත්තේ 360ක් දැන් මේක සමීකරණයක් නේ ඔබ අප දන්නවා ප්‍රත්‍යක්ෂ පාඩමෙන් සාකච්ඡා කරනවා යම් රාශියක් එකම රාශියකින් ගුණ කරන්න පුළුවන්. එකම රාශියෙන් බෙදන්න පුළුවන්. එහෙම කතා කරනව නේද? එහෙනම් ඒක මෙතනට මතක තියාගන්න. මෙන්න මේ දෙකෙන් අපට මේ දෙක මේක දෙකෙන් බෙදුවොත් දෙක කැපිලා යනවා. මේක දෙකෙන් බෙදුවොත් දෙක කැපිලා යනවා. 360 දෙකෙන් බෙදුවොත් එක සසුවක් වෙනවා. මෙන්න මේ කරුණ මම ලිව්වා. දැන් බලන්න A B C කියන්නේ මෙන්න මේ කෝණය. BAD කියන්නේ මෙන්න මේ කෝණය. දැන් මෙන්න මේ කෝණ දෙක නෙමෙයි කියන්නේ. මේ කෝණ දෙක එකතුව අංශක 180යි. මේ දෙක 180 නම් මොකද අපිට කියන්න පුළුවන් මේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් මෙතන පේනවා මිත්‍ර කෝණ යුගල පරිපූරකයි කියලා කියනවා. අනිත් පැත්තට ගත්තම BCD මෙන්න මේ කෝණයයි ADC මෙන්න මේකයි පුළුවන් කියන්නේ. ඒක කිව්වම මේ පැත්තත් සමාන්තර වෙනවා. එතකොට අන්තිමට චතුරස්‍ර සම්මුඛ සමානයි කියන්නේ චතුරස්‍රයේ සමාන්තරස්‍රය කියලා අපිට පෙන්වන්න පුළුවන්. මම යොදාගත්තේ සමාන්තර කියන බව එන හැටි යොදාගත්තා. ඒ නිසා සමාන්තර බව තියෙනවා නම් චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමේ මූලික ලක්ෂණය හඳුනාගත්තේ සම්මුඛ පාදයුගල සමාන්තර බව. එහෙනම් මෙතන ඒක නිගමනය වෙන නිසා අපිට මේ කරුණ තහවුරු කරන්න පුළුවන්. ප්‍රමේය නිවැරදි කියලා සඳහන් වෙනවා. සටහන් වෙනවා. මෙන්න මේ ගැටලුවත් යොදලා තියෙන්නේ එම කරුණ පදනම් කරගෙන ඔබට පුළුවන් තිරපත මත සටහන් දිහා බලලා තමන්ගේ දැනුම භාවිතා කරලා ප්‍රමේය කුමක්ද කියත් පහලින් සටහන් කරලා තියෙනවා. යත් යොදාගෙන මේ කරුණු සනාථ කරගෙන ප්‍රශ්න දිහා බලලා කරුණු තුනක් තියෙන ප්‍රශ්නේ කොටස් තුනක් ඒ කොටස් තුනට නිවැරදි පිළිතුරු ලබා ගන්න ඔබම තහවුරු කරගන්න. ඔන්න ඔබටත් කියවගන්න පොඩි කාලයක් ඉතිරි කළා. මේ ප්‍රමේය තියෙන්නේ චතුරාශ්‍රයක විකර්ණ
එකිනෙක සමච්ඡේද වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. මම මේ රූප තරහක් ඇඳා මෙන්න චතුරස්‍රයක් තියෙන්නේ. මේ චතුරස්‍රයේ විකර්ණ මෙන්න විකර්ණ තියෙනවා. එකිනෙක සමච්ඡේද වෙනවලු. මෙන්න මේක සමච්ඡේද වුණාම දෙකට බෙදෙනවා. සමානයි මේලා. එකම ලකුණ දැන් මේකයි. මේ දෙක සමානයි මේ ලකුණ දැන් මේකයි. මෙන්න සමච්ඡේද වෙනු ලක්ෂය. හරි. කතා කරන චතුරස්‍රයක් පිළිබඳව මම එනම් දත්තේ ලිව්වා ABCD චතුරස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේද වේ. ඒතර විකර්ණ සමච්ඡේදනකොට මෙන්න මේ දුර සමානයි මේ දුරට. මේ දුර සමානයි මේ දුරට. ඔන්න ඒ කරුණක් මෙතන ලිව්වා. මට සාධනය කරගන්න ඕනේ ABCD සමාන්තරාශ්‍රයක් කියලා. ඉතින් මම අර කලින් හැම වෙලාවෙම කතා කර දෙයක් තමයි අපිට ත්‍රිකෝණාංග සමය ඕනේ කියලා. එහෙනම් මෙතනත් අපි එතනට යමු. මම තෝරගන්නවා මෙතෙන්දී AOB ත්‍රිකෝණයයි DOC ත්‍රිකෝණයයි. ඔබට අවශ්‍යයි ඔබට පුළුවන් AOD ත්‍රිකෝණයයි BOC ත්‍රිකෝණය අරගෙන මේ සාධනය කරලා ඔබටත් තහවුරු කරන්න පුළුවන් ඒ පැත්තම සාධනය වෙන බව. මම ගත්ත මේ පැත්ත. බලන්න දැන් මේ AOB සහ DOC ත්‍රිකෝණවල AO සමානයි OC. AO සමානයි OC. ඇයි එහෙම කියන්නේ? මම එක දත්තේ ලියලා තියෙනවානේ. දත්තේ නොලියුවා මට ලියන්න වෙනවා. මේ චතුරස්‍රී විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා කියලා දිගට ලියන්න වෙනවා. ඒක ලියන්න උනේ නැත්තේ දත්තේ මම සටහන් කරලා තියෙන නිසා. දත්තේ කියලා ලිව්වා. ඊළඟට අනික් කරන BO සමාන OD කියනත් එහෙමයි. දත්තේ සටහන් කරලා තියෙනවා. වාක්‍යයෙන් ලියලා ඒක දත්තේ තියෙන සමන් දත්තේ කියලා විතරක් සටහන් කරලා තිබ්බා මෙතින්දී. ඊළඟට අතන අපි ගත්ත ත්‍රිකෝණ දෙක අනුව මෙන්න මේ ත්‍රිකෝණ දෙක අනුව මේ AOB කියන්නේ මේකනේ මේ ත්‍රිකෝණ දෙක අනුව මෙන්න මේ කෝණ යුගලය ප්‍රතිමුඛ කෝණ යුගලයක් තියෙන්නේ මේක සමානයි. මෙන්න මම කියව ප්‍රතිමුඛ කෝණ. එහෙමනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. කෝණේ මැදි වෙනවා පාද දෙපැත්තෙන් තියෙනවා. ඒ නිසා පාකෝප අවස්ථාවේ අංග සම වෙනවා. අංග සම වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවද? සමාන පාද වල සම්මුඛ කෝණ සමාන වෙනවා. සමාන කෝණට සම්මුඛ පාද සමාන වෙනවා. මෙන්න බලන්න. මෙන්න මේ කෝණය ABO කෝණය මෙන්න මේ කෝණය සමානයි ODC කෝණය. ODC මෙන්න මේ කෝණ දෙක සමානයිනේ. මේක මේකට සමානයි. ඇයි සමාන වෙන්නේ? මෙන්න මේ පාද ඉස්සරහින් මේක මේ පාද ඉස්සරහින් මේක මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලා කලින් මේ දෙක අංග සම වෙලා. එහෙනම් මේ දෙක සමානයි කියලා කියන්නේ මේ පැත්තෙන් ගත්තොත් මේ තියෙන්නේ ඒකාන්තර කෝණ. එහෙමනම් මේ රේඛා දෙක සමාන්තරයි. මේ වගේම අනිත් පැත්තත් පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා. මම කර කලින් මම කිව්වේ මේ ඔබට පිටියක මේ කොටස පැවරුමක් විදියට. එහෙම කරන්න පුළුවන්. එහෙම ගත්තෙන් පස්සේ මේ පැත්ත පුළුවන්කම තියෙනවා සම්මුඛ පාද යුගල බැගින් සමාන්තර නිසා ABCD චතුරස්‍රයේ සමාන්තරාශ්‍රයක් කියලා තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රමේයත් සාධනය වෙනවා මේ කරුණු මත. මෙන්න මේ ගැටලුව හේතුවේ ඒ ප්‍රමේය භාවිතයට උචිතයි කියලා යෝජනා කරන ගමන් හොඳින් බලා ගන්න ප්‍රශ්නය මෙන්න මේ කරුණත් අවධානය ගන්න. සෑම ගැටලුවක් හාම දල රූප සටහනක් අපේක්ෂා නොකරන්න. එවැනි විටක දල රූපයක් ඇඳ ගැනීමට ඔබ සමත් විය යුතුයි. සෑම ගැටලුවක් හාම දල රූප සටහනක් අපේක්ෂා නොකරන්න. එවැනි විටක දල රූපයක් ඇඳ ගැනීමට ඔබ සමත් විය යුතුයි. මම එහෙම සඳහන් කරේ තමයිලාට මේ විදිහට ප්‍රශ්න මේ විදිහට විස්තර ඔක්කොම දෙනවා මේ රූපේ නැතිව. දුන්නොත් ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන රූපයකට අඳ ගන්න. එහෙමනම් මෙන්න මේ කරුණු දිහා බලලා ඔබට පුළුවන් මේ ගැටලුවට සාර්ථක විසඳුමක් හොයාගන්න. මේ විදිහට අපි දීලා තියෙනවා උදව්වට රූප සටහනකුත්. රූප සටහන නොතිබුණත් ඔබට රූපයක් අඳ ගන්න හැකියාව ලැබෙන්නත් ඕන. හොඳයි. ගැටලුව තිරපත මත තියෙනවා. ඔබට පුළුවන් ගැටලුව සටහන් කරගෙන නිවැරදිතාවය එන විදියට විසඳුමක් ලබා ගන්න.
කුංචි ඉංගියක් මේ කරලා තියෙන්නේ මේ ඉංගිය ඔබට උදව්වක් කරાવી උත්තරේ සොයාගන්න. මේ තියෙන්නේ තවත් ප්‍රමේයයක්. මේ ප්‍රමේයෙන් කියන්නේ චතුරස්‍රයක එක් සමුප්පාද යුගලයක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. හොඳින් රූප දිහා බලන්න. ඔබට පේනවා ඇති මේ කියන විදිහට. මෙන්න මේක චතුරස්‍රයක්. මේ தත්ත්වය මම ලියලා තියෙනවා. PQRS චතුරස්‍රයේ හරි චතුරස්‍රයක ඔන්න චතුරස්‍ර නමක් තියෙනවා. එක් සමුපපාද යුගලයක කොයි යුගලයද මේ අරන් තියෙන්නේ මෙන්න SR PQ කියන. PQ සහ SR එක් සමුපපාද යුගලයක ඇති පාද දෙක සමාන මෙන්න සමාන හරි PQ සමාන SR හා සමාන්තර මෙන්න සමාන්තර හරිනේ සමාන හා සමාන්තර වෙන මෙන්න සමාන මෙන්න සමාන්තර වෙනම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. දැන් අපිට තියෙන්නේ මේ දෙක සමාන්තර බව තියෙනවා සමාන බවක් තියෙනවා. සමාන්තරාශ්‍රයක ලක්ෂණ ගත්තම සමපාද යුගල සමාන වෙනවා සමාන්තර වෙනවා. මේ පැත්තත් එහෙම කරගත්තොත් හරි අපට. මේ පැත්ත හරිනේ. මේ පැත්තත් එහෙම ගත්තොත් හරි. ඒක තමයි සමාන්තරාශ්‍රය බව සැබවින්ම තහවුරු වෙන්නේ. අපි ඒ කාරණේ කරන්න බලමු. නිර්මාණයක් කළා තියෙනවා මේ QS යා කරලා තියෙනවා. දැන් ඔන්න අපිට තියෙනවා PQS සහ RQS. PQS සහ QRS නැත්නම් RQS කියන පුළුවන් කියලා ත්‍රිකෝණ දෙකක්. මෙන්න මේ ත්‍රිකෝණ දෙක පැහැදිලිව පේනවා. මේ ත්‍රිකෝණ දෙකේ සමාන දේවල්. මෙන්න PQ සමානයි SR. කවුද කියන්නේ මේක? මේ දත්තේ තියෙන්නේ. මෙතනනේ තියෙන්නේ. ඊළාට PQS මෙන්න මේ කෝණේ මේ කෝණය දෙක මේක සමාන වෙන්නේ මෙන්න සමාන්තර රේඛා දෙක මෙන්න තීර්යක රේඛා මෙන්න ඒකාන්තර කෝණ දෙක. එහෙනම් හරිනේ සමානයි ඒකාන්තර කෝණ. මේ SQ කියන පාද දෙකටම පොදුයි. අපි සමහර අය ලියනකොට ලියනවා මේ වගේ සමාන ලකුණු දාලා ඒකම නැවත වතාවක් සමහරු මේ කොටස නොලියම SQ පොදුයි කියලා ලියනවා. මම මේ අවස්ථා දෙකම ආකාර දෙක මේ පාඩමේ පාවිච්චි කරනවා. කලින් ඔබ දකින්න ඇති මේක මෙහෙම නොලියා පොදු පාදයක ලියපු අවස්ථාවක් තිබුණා. දැන් මෙහෙම ගත්තා. එහෙම යොදන්නේ ක්‍රියාවන් දෙකම අසුරු කිරීම වරදක් නොවන නිසා. දැන් බලන්න මෙතන. දැන් එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයිනේ. එතන මේ ත්‍රිකෝණ දෙක අංග සමයි පා කෝ පා අවස්ථාවේ. අංග සම නිසා මොකද වෙන්නේ? මේ දෙක සමානයි. මේ තියෙන්නේ. හරිනේ? අංග සම නිසා. ඊළඟට එම නිසා කිව්ව එකයි නේද? මේ හේතු නිසා මේක අංග සමයි. ඒකට තමයි එම නිසා කියලා මේ කරුණු තුන නිසා අංග සමයි කියන ස්වභාවය පෙන්වන්නේ. එම නිසා දැම්මා. අංගම සම නිසා කියලා ලියන්නේ එම නිසා දැම්මා. මේ දෙක සමාන කියලා කිව්වා. PS සමාන QR. මොකද අපට ඉතිරි වෙන පාද දෙක දෙකනේ. ඒ දෙක අනිවාර්ය සමාන වෙන්න පේනවා. අංග සම නිසා නේද? නිකම්ම නෙමෙයි. ඉතින් PSQ සමානයි PSQ කියන්නේ මෙන්න මේක සමානයි SQR මෙන්න S මෙන්න QR මෙන්න මේ දෙක සමානයි කියලා කියනවා. හේතුව තියෙනවා කෙලින්ම අංග සම ත්‍රිකෝණ සමාන පාද වලට සම්මුඛ කෝණ. හරිනේ? ඒක තමයි කියන්න ඕනේ අපි. මොකද අපි ඒවා හඳුනාගෙන තියෙනව කල්ලාතු. ඒ වගේම කියන්නවා මේ කෝණ ඒකාන්තර කෝණ වෙනවා. එහෙනම් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. එතකොට උඩින් කතා කරලා අපි කිව්වා කලින් කිව්වා මේ ලක්ෂණ ටික අරගෙන මේ දෙක සමාන්තර කියලා තියෙනනේ. මේ දෙක සමානයි කියලා කිව්වා. සමාන්තරයි කියලා කිව්වා. මේකත් සමානයි. ඒක සමාන්තරයි කියලා කිව්ව නිසා සමාන්තර ලක්ෂණේ මේ දෙකේ තියෙනවා මේ දෙකේ තියෙනවා. එහෙනම් සමාන්තරාශ්‍රයක්. ඒ සමාන්තරාශ්‍රයක ලක්ෂණේ සම්මුඛපාද යුගලවල සමාන්තර වීම උනාට අනිත් පොදු ලක්ෂණ කීපත් මේකෙන් විද්‍යමාන වෙනවා නැත්නම් ගම්‍යමාන නැත්නම් පේනවා නැත්නම් පැහැදිලි වෙනවා. ඒ නිසා අපට පුළුවන් මේක තහවුරු කරගන්න චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. මෙන්න ඒකට උචිත ගැටලුවක්
ඔබට පුළුවන් මේ ගැටලුව දිහා බලලා මේක අහන දේවල් වලට උත්තර දීලා මේක ටිකක් කලින් වලට ටිකක් සංකීර්ණත් වෙන පුළුවන්. මොකද මේ ත්‍රිකෝණ දෙකකුත් පේනවා ත්‍රිපතල චතුරස්‍රයකුත් පේනවා. එහෙම නැත්නම් මේ සමාන්තර රේඛ ආවොත් නම් මෙතන මේ ත්‍රිපීසියමකුත් පේනවා නේද? විවිධාකාර හැඩතල පේනවා. ඒ නිසා තාට්ටයක් හිතලා බලුවොත් මේ බහුවස්ත්‍රයක් තියෙන උත්තර නොවන එකකුත් තියෙනවා. ඔය වගේ පැති. හොඳයි ඕන මොන පැතුණක් කමක් නැහැ. මේ භාවිතයට උචිත ප්‍රමේය නම් කරලා තියෙනවා. ගැටලුවකුත් තියෙනවා. මේ ගැටලුව ඔබට පුළුවන් තිරපත මත රඳවාගෙන ගැටලුවට විසඳුමක් සොයන්න. ඒ කාර්ය ඔබට පැවරීමක් විදිහට ඉතිරි කොට තබනවා. මේ පිළිබඳව අපට පුළුවන් අවධානය යොමු කරන්න. මේ ප්‍රමේයෙන් තියෙන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේද වෙන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. අපිට තියෙන එකම දේ තියෙන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේද වීම විතරයි. ඒතර අපි ඔප්පු කරගන්න ඕන මේකෙදී සමාන්තරාශ්‍රයක පොදු ලක්ෂණය සම්මුඛපාද යුගල සමාන්තර වීමනේ. ඒක නිසා අපි සම්මුඛපාද යුගලක් සමාන්තරයි අනිත් යුගල සමාන්තරයි කියලා මතු කරගන්න ඕන මෙතනින්. දැන් බලමු. PQRS කියන්නේ චතුරස්‍රයක්. ඒ පැහැදිලිනේ. විකර්ණ එකට සමච්ඡේද වෙනවා. එතකොට විකර්ණ කියන්නේ මෙන්න මේවා PR විකර්ණයයි QS විකර්ණයයි. ඕහිදී එකිනෙක සමච්ඡේද වේ. ඒ කියන්නේ මේ කොටස මේකට සමානයි මේ කොටස මේකට සමානයි. ඒ බව දක්වන්න මේ ලක්ෂණ දෙකක් දාලා තිනවා. ඊළඟට අපිට තියෙන ඔප්පු කරගන්න. ඔප්පු කරන තින් එකපතේ අංග සම කිරීමනේ. මම මෙතන යොදාගෙන තිනවා POS මෙන්න මේ ත්‍රිකෝණයයි QR මේ ත්‍රිකෝණය මම අරන් තියෙන්නේ. ඔබට පුළුවන් මේ ත්‍රිකෝණ දෙක ගන්න අරන් ඒක සත්‍ය බව ඒකත් ඔප්පු කරන්න පුළුවන් ඔබට ඉතිරි කොටස. දැන් මෙතන බලමු. මේ කොටස් දෙක ගත්තොත් POS මේ දෙක POS QR මේ දෙක ගත්තම මෙන්න මෙතන මේ OS සමානයි Q වලට. නැත්නම් OQ වලට. ඒක දත්තේ තියෙන. හරි. දත්තේ කියලා කියන්නේ දත්තේ කෙලින්ම එක කතාව නැහැ. මෙතන කියනවනේ විකර්ණ ඔහිදි ඡේදනය සමච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් කියන්නේ ඒකනේ කියන්නේ එතකොට. ඒ නිසා මෙන්න මේ කරුණ තියෙන දත්තයෙන් මේක අපට නිගමනය වෙනවා. ඊළඟ POS මෙන්න මේ දෙකයි මේකයි සමාන වෙනවා. සමාන වෙන්නේ ප්‍රතිමුඛ කෝණ වලින්. අර අනිත් අවස්ථාව ගත්තොත් ඊළඟ අගයන් දෙක OP සමානයි OR OP සමානයි OR වෙනවා. ඒක වෙන්නේ එකක් දත්තේ විය තියෙනවා. හරි මෙන්න තියන්නේ විකර්ණේ එකිනෙක සමච්ඡේද වෙනවා කියලා. එහෙනම් මේ තුන අංග සම වෙනවා පාකෝප අවස්ථාවෙන්. අංග සම වුණාට පස්සේ අපට ලැබෙනවා PSO කියන්නේ මේක සමානයි OQR කියන්නේ මේක සමාන වෙනවා අංග සම වුණ නිසා. ඒකට මේ උනාට අපිට කියනවා මේවා ඒකාන්තර කෝණ මේ. ඒකාන්තර කෝණ නම් මොකද වෙන්නේ? මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි. ඒ කියන්නේ PS සමාන්තරයි QR. මෙන්න මේ විදියට ඔබට පුළුවන් නැවත වතාවක් අංග සාම්‍ය කරලා වුණත් කමක් නැහැ. නැත්නම් නොකලත් අපි ලියන මෙලෙසම කියලා. PQ සමාන්තර SR බව පෙන්විය හැකියි කියලා. ඉතින් වඩා හොඳයි ඉතින් ඔප්පු කරගන්න බලනවා නම් ඇත්ත දෙක තහවුරු කරගන්න ඕන. එම නිසා PQR සමාන්තරාශ්‍රයක. ඔන්න සමාන්තරාශ්‍රයක් වෙන ගුණාංග. මම මේ ප්‍රශ්නයක් ඔබට යොදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රශ්නයට පිළිතුරත් පැත්තෙන් පෙන්නලා තියෙනවා. ඔබට පුළුවන් ප්‍රශ්නය සහ සාධනය පැහැදිලිව බලා ගන්න.
චතුරස්‍රයක තවත් අවස්ථාවක් රොම්බසය කියලා කියන්නේ මේ සාකච්ඡා කරන්නේ රොම්බසයක විකර්ණ එකක් අනෙක ලම්බකව සමච්ඡේදක වේ කියන ප්‍රමේය සම්බන්ධයෙන්. ඔබට පැහැදිලිව පෙන්නති මෙන්න මේ තියෙන ABCD කියන චතුරස්‍රය සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දරනවා. මෙන්න මේ තියෙන මේ පාදේ පද සමානයි. මේ පාදේ පද සමානයි. ඒ කියන්නේ පාද හතරම සමාන බව තමයි තනියරකින් පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ පාදේ පද සමාන්තරයි. මේ පාදේ පද සමාන්තරයි. ඉතින් මෙන්න මේ ලක්ෂණ තියෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා අපි ඒකම කියන්න ඕනේ මේ රොම්බසය කියන වචنين ඈත් වුණොත් ප්‍රධාන වශයෙන් මේක සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක් අපි දන්නවා මෙන්න මේ කරුණු ටික. සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් අනෙක සමච්ඡේදන වෙනවා. ලම්බ කතාව බලපාන්නේ රොම්බසයට විතරයි. සමාන්තරාශ්‍රයක් කියලා ගත්තොත් සමාන්තරාශ්‍රයක විකර්ණ සමච්ඡේද වෙනවා. එහෙනම් මෙන්න මේ තියෙන්නේ විකර්ණ සමච්ඡේද වුණු අවස්ථාවක් මම නිරූපණය කරලා තියෙනවා. දැන් අපි එහෙනම් මෙතනින් පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ කරුණු පාවිච්චි කරලා මෙන්න මෙතන කෝණය අංශක 90යි කියලා තීරණය කරන්න. මෙතන අංශක 90 නම් සම්මුඛ කෝණය අංශක 90 වෙනවා ප්‍රතිමුඛ කෝණය. ඒකම මෙතන අංශක 90 නිසා මේ දෙක සරල රේඛාවක් මත පිළි බද්ධ කෝණ නිසා අංශක 90 වෙනවා. ආයි මේ පැත්ත ගත්තොත් ප්‍රතිමුඛ කෝණ අංශක 90 වෙනවා. එහෙම නැත්නම් මේ අංශක 90 නිසා මේ විදිහට මේ වටේ තියෙන හැම කෝණයක්ම අංශක 90ක් වෙනවා. ඒක තමයි ලම්බකව සමච්ඡේදකෙත් අදහස වෙන්නේ. එහෙනම් අපි සමච්ඡේද වෙන බව ඇත්ත. ඒක අපි තේරුම් ගන්න තියෙනවා සමාන්තරාශ්‍රවලදීම. නමුත් ලම්බ සමච්ඡේද වෙන බව ඕන මේ අවස්ථාව අපි හඳුනා ගන්න. ඊට තමයි අපි මෙන්න මේ කරුණු කීපය කියලා තියෙන්නේ. දැන් මේ ABCD කියන රොම්බසයක් කියන වචනේ මම පාවිච්චි කරා. මේ රොම්බසේ AC සහ BD විකර්ණ ඕහිදී හමු වෙයි. AC සහ BD විකර්ණ ඕහිදී හමු වෙයි. මේක වඩා නිර්වුල් බව තියෙන රූපේ. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ අපි සාධනය කළ යුතු කුමක්ද? මෙතෙන්දී AO සමානයි OC බව, BO සමානයි OD බව. මොකද හේතුව ලම්බකව විතරක් නෙමෙයි එකක් අනෙක සමච්ඡේදනය කියනවනේ. එහෙනම් අපි ඒ සම්බන්ධව කියද්දි මේ කරුණු තුනම ගන්න වෙනවා. මෙන්න මේ කෝණාංශක 90 බව. අපි එහෙනම් මේ කාරණේ සාධනය කරගෙන අපට යොදා ගන්න වෙන්නේ ABCD කියන මේ සුවිශේෂී සමාන්තරාශ්‍රය. දැන් අපි සමාන්තරාශ්‍රය ප්‍රමේය දන්නවා මේ වෙනකොට. සමාන්තරාශ්‍රය ප්‍රමේයක් අනුව අපි ඉගෙනගෙන තියෙනවා විකර්ණ එකිනෙක සමච්ඡේද වෙන බව. එහෙමනම් මෙන්න මේ විකර්ණ එකිනෙක සමච්ඡේද නිසා DO සමානයි OB, CO සමානයි OA වෙනවා. එහෙම නැත්නම් AO සමානයි OC, BO සමානයි OD. මේ ආකාරව කියත හැකියි. මෙන්න මෙහෙම කරුණු මම සඳහන් කරලා තියෙන ඔබට පැහැදිලිව හඳුනා ගන්න. ඉතින් අපිට එහෙම කියද්දී අපි සලකන්න ගන්නවා මේ AOB ත්‍රිකෝණයයි AOB මෙන්න මේ ත්‍රිකෝණයයි BOC කියන්නේ මෙන්න මේ පැත්තේ ත්‍රිකෝණය මම සලකලා තියෙනවා. මෙහෙම ගත්තම මෙන්න මේ ත්‍රිකෝණවල බලන්න මේ AO සමානයි OC මම කලින් මේ කියලා තියෙන මෙතන ඒ බව මේ මෙතන විස්තර කරලා තියෙනවා මෙතන. ඊළඟට AB සමානයි BC, AB සමානයි මේ AB සමානයි මේ පැත්තේ BC. හේතුව තමයි මේ තියෙන රොම්බසේ පාද හතරම සමාන නිසා දිගින් OB පාදයේ පොදුයි. ඒ නිසා අපට මේ ලැබෙන ත්‍රිකෝණ දෙක මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. අංග සම වෙන්නේ පාදයට පාදය, පාදයට පාදය. මේක පොදු පාදය නිසා පා අවස්ථාවෙන්. ඒතර එහෙනම් අපිට මෙන්න මේ අංග සාම්‍ය කිව්වට පස්සේ AOB මෙන්න මේ කියන කෝණය ඒකම මෙන්න මේ BOC කියන මේ කෝණය මේ කෝණ දෙක සමානයි කියලා කියන්න පුළුවන්. මේ දෙක සමාන වෙනවා වගේම දෙකේ එකතු අංශක 180යි. මේ තියෙන්නේ සරල රේඛාවක් මත පිළි බද්ධ කෝණ නිසා. විශේෂයෙන් කියන සරල රේඛාවක් මත පිළි පරිපූර්ණක බද්ධ කෝණ. ඒ නිසා තමයි 180ක් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ කෝණ දෙක එකතු 180යි. එතකොට අපට මේකේ නිගමනය ගන්න පුළුවන් මෙහෙමයි. අපි කියනවා AOB සමාන BOC එක කියලා දෙන කලින්ම. එහෙනම් මොකද වෙන්නේ? මේ දෙක එකතු 180 කියලා කියන්නේ මේ එකක් අංශක 90 වෙනවා. ඒකම
දැන් අපිට පේනවා මෙතෙන්දී මේ කරුණ නිසා අපි AOB කෝණෙත් එක්ක තියෙන මෙන්න මේ කෝණය COD කියන කෝණය අංශක 90ක් වෙන්න ඕන. හේතුව මේකයි ප්‍රතිමුඛ කෝණ නිසා. අනෙක් පැත්තට ගත්තොත් අපි BOC කෝණය අංශක 90ක කලින් කියලා තියෙනවා. අනෙක් පැත්තේ තියෙන ප්‍රතිමුඛ කෝණ අංශක 90යි. එහෙමනම් අපිට පේනවා මේ හතරම අංශක 90 කෝණ බවටපත් වෙනවා. හතරම අංශක කෝණ බවටපත් වෙනවා නම් අපට අපි එක්වරක් නිගමනය කළ තියෙන සමාන්තරාශ්‍ර ගැන කියද්දී සමාන්තරාශ්‍රයක විකර්ණ එකක් කණික සමච්ඡේද වේ කියලා. දැන් මෙතනදී අපි හඳුනාගත්තා මේ හැම කෝණයක්ම අංශක 90යි කියලා මෙන්න මෙතන. එහෙමනම් අපේ නිගමනය වෙන්නේ රොම්බසයක විකර්ණ එකක් කණික ලම්බකව සමච්ඡේද වේ කියන ප්‍රමේය සත්‍ය බව. ඒ තමයි අපිට මෙතනින් නිගමනය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔන්න පල්ලෙහායි මම පහලින් ලියලා තියෙනවා. රොම්බසයක විකර්ණ එකක් අනික ලම්බකව සමච්ඡේද බව මින් පැහැදිලි වේ කියලා මේ ප්‍රකාශය මේ පුංචි කවුළුවෙන් මම ඉවත් වෙලා යනවා. දැන් මේ තියෙන්නේ එම ප්‍රමේය හා සම්බන්ධ ගැටලුවක්. මේ ගැටලුවට හඳුනා ගන්න පහසුවෙන් දීලා තියෙන කරුණු කීපයක්. එකක් තමයි මේ ඍජු කෝණී බව පෙන්ලා තියෙනවා. ඊළඟට මේ ඍජු කෝණ බව නිසා ඔබට හැඟෙන්න ඕනේ මේ කෝණ ඍජු කෝණ නම් අනිත් පැත්තේ ප්‍රතිමුඛ කෝණයට කුමක්ද වෙන්නේ කියලා. මේක ඍජු කෝණයක් නම් මෙතන තියෙන බද්ධ කෝණයට කුමක්ද වෙන්නේ කියලා අදහසක් ඉන්න ඕනේ. මේ බද්ධ කෝණ ගැන අදහසක් තියෙනවා මේ ප්‍රතිමුඛ කෝණ ගැන අදහසක් ලැබෙන්න ඕනේ. ඉතින් මේ නිසා මෙතන අපි කියලා තියෙන මෙහි දැක්වෙන ABCD චතුරස්‍රය සංඛ්‍යාත්මක දත්ත දරා සිටි. ඔබට මේ පෙන්වන්නේ සංඛ්‍යා දත්ත. මෙතන අංශක 90ක් කියලා මම කිව්ව කෝණේ. ඉතින් මේ සංඛ්‍යාත්මක දත්ත තියෙන්නේ. මෙම දත්ත ඇසුරු කොට සංඛ්‍යා වලින් තොර දත්ත උපුටා ගන්න. දත්තේ ලියන්න. ඒතර අපට මෙන්න මේ තැන්වල තියෙන දත්තයක් තියෙනවා උපුට ගන්න පුළුවන් ඔබට. මේ පාද ගැන කියනවා මේ පාද ගැන කියනවා. මේ පාද දෙක ගැන මොකද කියන්න පුළුවන් මේ දෙකේ දිග ගැන ඔබට පැහැදිලිව පේනවා ඇති විශේෂත්වයක්. මේකේ දිග ගැන විශේෂත්වයක් පේනවා. ඒතර අපි අහනවා මෙන්න මේ පෙන්වන විශේෂත්වය යොදාගෙන අපට පුළුවන් මේක දත්තයක් විතර පාවිච්චි කරලා ABCD චතුරස්‍රයට උචිත නමක් දෙන්න. මේ චතුරස්‍රයක් තියෙන්නේ උචිත නමක් දෙන්න ඔබට පුළුවන් මේ දීලා තියෙන දත්ත පාවිච්චි කරන්න. ඒකම අහනවා AD සහ BC. AD කියන්නේ මෙන්න මේක, BC කියන්නේ මෙන්න මේක. මේ අතර තියෙනවා ජ්‍යාමිතික සම්බන්ධතා දෙකක්. අපිට හොයලා පෙන්නන්න ඕනේ ජ්‍යාමිතික සම්බන්ධතා දෙකක්. එකත් ඔබට අපහසු දෙයක් වෙන එකක් නෑ. දැන් මේ පිළිබඳව අධ්‍යයනය කළාම අන්තිමට කියනවා ABCD චතුරස්‍රයේ වර්ගඵලය කොපමණද කියලා. ඔබට ඉතින් සාමාන්‍ය හැඟීමක් ආවත් මේ තියෙන එක වගේ ඍජු කෝණික ත්‍රිකෝණ එහෙමනම් ඉතින් ඊතරම් ගැටලුවක් වෙන එකක් නෑ. එක වගේ ඍජු කෝණ හතරක් තියෙන්නේ. සාමාන්‍ය 8 වෙනි ශ්‍රේණිය වගේ දැනුම භාවිතා කරලා එක ත්‍රිකෝණික වර්ගඵලය හොයන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිකෝණ හතරේ වර්ගඵලය හොයාගන්න අපහසු වෙන්නේ නැහැ. ඒ තමයි මේ ප්‍රමේය හා සම්බන්ධුණු ගැටලුව මා ඉදිරිපත් කරන. ඔන්න ඔබට විසඳුමක් මම ඇතුළත් කරලා තියෙනවා. පුළුවන් දර්ශන පත්‍රය තුලින් බලා ගන්න. චතුරස්‍රයේ විවිධ අවස්ථා පිළිබඳව මෙන්න මෙහෙම අපි සාකච්ඡා කරන මේ ප්‍රවේශය ලබා ගත්තේ. ඔබට මතක ඇති මම මේ ප්‍රවේශය ලබා ගත්තේ මේ ආකාරයට. මේ ප්‍රවේශය මේ දක්වා සනාථ කරගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා ඔබට චතුරස්‍ර පිළිබඳව කිව හැකි කරුණු මෙතනින් අවසන් වෙනවා නොවේ. තවත් ප්‍රවේශයකට අපි යන්න ඕනි දිගට. නමුත් චතුරස්‍ර පිළිබඳව බොහෝ කරුණු අපි තහවුරු කරනු ලැබුවා මේ පාඩම යටතේ. මේ ඇරුණම අපිට කියන්න සිදු වෙනවා මෙන්න මේ පිළිබඳව මේ චතුරස්‍රයක් මේකක්. මේ චතුරස්‍රය අපි ගබඩා කරලා තියෙන්නේ වෘත්තයක් තුල. නැත්නම් වෘත්තයක් තුල අන්තර්ගත කරන ලද චතුරස්‍රයක් මේ චතුරස්‍රය. මේක යටතේ අපට අවශ්‍ය ඍජු කෝණාශ්‍රයක් ගබඩා කර තියන්න පුළුවන්. අපට අවශ්‍ය සමචතුරස්‍රයක් පුළුවන්. රොම්බසයක් වුණත් පුළුවන්. ඒ නිසා මේ චතුරස්‍ර කියන ලක්ෂණ කිව්ව ඕනෑම චතුරස්‍රයක් මේ වෘත්තය තුල වෘත්තයක් තුල අන්තර්ගත කරන්න පුළුවන්. ඒකට සිදු වෙන්නේ මේ අර පාදවල දිග අනුව තමයි වෙනස්කම් ඇති වෙන්නේ. සමහරලාට සමාන්තරාශ්‍රයක් මේ තුල ගබඩා වෙන්න පුළුවන්. ඒ නිසා පොදු නම් වෙන්නේ චතුරස්‍රනේ. ඒ චතුරස්‍ර වල
ගත්තම මේ තියෙන්නේ වෘත්තයක් තුල අන්තර්ගත චතුරස්‍රයක්. ඉතින් මේ පිළිබඳව අපට පාඩම් කීපයක් කරා ආවිලා මෙතනට එන්න වෙන්නේ. මොකද හේතුව පළවෙනිට කතා කරන්න සිද්ධ වෙවි වෘත්ත සම්බන්ධ තියෙන ප්‍රමේයයන්. එක වට්ටම වෘත්ත චතුරස්‍රයට එන්න පුළුවන් කමක් නැහැ. වෘත්ත සම්බන්ධ ප්‍රමේයයන් කතා කරලා ඉන්පසුව එළඹෙන නිගමන මත කිසියම් අවස්ථාවකදී වෘත්ත චතුරස්‍ර කියන පාඩමට ප්‍රවේශ වෙන්න කර අපට ලැබේ. ඉතින් ඒ නිසා අපි ඔබට සිහිපත් කිරීමක් මතක් කිරීමක් කරන මේ අවස්ථාවේදී ඉදිරි පාඩමකදී වෘත්ත චතුරස්‍ර පිළිබඳව අපි සාකච්ඡා කරන බව. හොඳයි, එම කරුණ සිහිපත් කරමින් අදට සමුගන්නවා. නැවත වතාවක් අපි හමුවන්නේ වෘත්ත චතුරස්‍ර වලට එළඹෙන්න තියෙන වෘත්ත සම්බන්ධ කෝණ ගැන කතා කරලා ඉන්පසු වෙනවා. ඔබට මතක තියාගන්න මම පුංචි දෙයක් කියන්නම්. මේ වෘත්තයක් ගත්තම වෘත්තයේ කේන්ද්‍රයක් තියෙනවා. එතකොට මේ කේන්ද්‍රය ගත්තම අපට මෙහෙම එක ඡාපයක් සැලකුවොත් මේ පුංචි, ඒක නිසා කේන්ද්‍රය හැදෙනා මෙන්න මේ වගේ කෝණයක් මෙහෙම. ඊළඟට හැදෙනවා මෙන්න මෙහෙම කෝණයක් මේ විදිහට ගත්තම මෙන්න මේවා අතර විශේෂ සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතා පාවිච්චි කරලා අපි මෙන්න මේ කරුණු ගැන කතා කරන ඉදිරි දවස්වලදී වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ කියන ප්‍රමේය සාකච්ඡාවට ගන්නවා. ඊළඟට තවත් අවස්ථාවකදී එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි කියලා සාකච්ඡා කරනවා. තවත් අවස්ථාවකදී අපි කතා කරනවා වෘත්තයක ගත්තම විස්කම්භයක් තියෙන වෘත්ත ඛණ්ඩය අපි කියන්නේ අර්ධ වෘත්ත ඛණ්ඩය. අර්ධ වෘත්ත ඛණ්ඩයේ කෝණය අංශක 90යි කියලා සාකච්ඡාවට ගන්නවා. එතකොට අපිට මේ විදියට මේව සාකච්ඡා කරද්දී ඔය ප්‍රමේය ටිකෙන් පසුව අපි එනවා මේ කතා කරන වෘත්ත චතුරස්‍රයකට. එතෙන්ට ආවයින් පස්සේ අපි අපිට සාකච්ඡා කරන්න සිදු වේවි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා අපිට කතා කර ඉඩකඩක් ලැබෙයි. ඒකම වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි කියලා කතා කරන ඉඩකඩක් ලැබෙයි. මෙන්න මේ විදිහට අපිට චතුරස්‍රත් එක්ක බද්ධගත වුණු වෘත්තත් සම්බන්ධ වෙන වෘත්ත චතුරස්‍රය කතා කරන්න පෙර ප්‍රමේය කීපයක් එක්ක එන්න වෙයි. එහෙම ඇවිල්ලා අපි එක්තරා දවසකදී පාඩම අවසානයක් කරමු වෘත්ත චතුරස්‍ර සම්බන්ධ කරගෙන. හොඳයි, එහෙමනම් එම පූර්විකාව තිබ්බා ඊළඟ පාඩමට. එහෙනම් අපි සමු ගන්නවා තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන. ඒ තවත් දවසේ හමු වෙන්නේ චතුරස්‍රවල වෘත්ත චතුර දක්වා එන ගමන්ට මගක් තියාගෙන. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමු ගන්නවා. බොහොම ස්තුතියි.